හරි හැමෝටම සුබ දවසක්. හරි අපි අද ක්ලාස් එකෙන් කතා කරන්නේ ස්කීමැටික් රීඩින් ගැන. ස්කීමැටික් රීඩින් එකත් එක්ක මම පොඩ්ඩක් නෝ පවර් වෙන්නේ කොහොමද ඒව ගැන පොඩි විස්තර ටිකක් කතා කරනවා. මේකේ බලන්න ස්කීමැටික් එක ගහලා තියෙනවා E5540 ඊළඟට LA A101P. يعني මේ බෝඩ් එක LA A101P කියන එක. E5540 තමයි ලැප්ටොප් මොඩල් එක. බලන්න මෙතන Haswell කියලා තියෙනවා Haswell ULT කියලා. හරි. Haswell කිව්වම ටක් ගාලා වුණ මතක් කරන්නේ මේක 4th gen එකක් කියලා. හරි. බලන්න මේක ඇවිල්ලා තියෙන්නේ 2013යි 8යි 22. ඒතකොට සාමාන්‍ය 2013 වගේ තමයි 4th gen ආවේ. හරි. දැන් 2022. තාම මේවා වැඩ කරනවා. අන්න එකයි වටින්නේ. ඊළඟට මෙතන තියෙන බෝඩ් වල මාක්. දැන් බලන්න at mark එක තිබ්බොත් no pop component. හරි. EMI කියලා තිබ්බොත් EMI ඊට පස්සේ ESD කියලා තිබ්බොත් ESD. ඊළඟට මෙන්න මෙතන බලන්න 1 2 at mark එකේ තියෙන යටින් ඉරක් මෙහෙම යට රෙජිස්ටර් එකේම යටින් ඉරක් ගහලා තියෙනවා. මෙයා ෂෝට් පැඩ් රෙජිස්ටර් එකක් දාන්න හදලා තියෙන්නේ. ඒ කියන්නේ 0 මාරි ලෝම් රෙජිස්ටර් එකක් දාන්න හදලා ඊට පස්සේ ඩිසයිනින් වලදී ඉස්සරහට එනවත් එක්ක මෙයා ෂෝට් කරලා තියෙනවා. මොකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැති නිසා. හරි. දැන් බලන්න මේවා ප්‍රොසෙසර් PCH ඔක්කොම එකට එන්නේ. මෙයාලගේ ගොඩක්ම chance එක තියෙනවා PCH සහ ප්‍රොසෙසර් ෂෝට් වෙන්න. ඒවා වෙන වෙනම ආපු කාලේ එහෙම ෂෝට් වුණත් එකයි ෂෝට් වෙන්නේ. එතකොට මොකක් හරි කරලා අපිට හදා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එලියෙන් data දීලා හරි ඉනිවර්ස් සිග්නල් එලියෙන් හදලා මේවා නම් සමහරක් වෙලාවට ඒවා කරන්න අමාරුයි. එහෙම ප්‍රශ්න නිසා මේවා ගොඩක් දුරට ප්‍රොසෙසර් පැත්ත අත ගහනවා නම් දැනගෙන ඕනේ කරන්න. ආසන්නව බලලා පොඩ්ඩක් වෝල්ටේජ් එකක් ඉන්ජෙක්ට් කරලා එහෙම කළාම ගොඩක් වෙලාවට ප්‍රොසෙසර් නැති ප්‍රශ්න තියෙනවා. සමහරකට ලෙඩේ හැදෙනවා. ඊළඟ නැති ප්‍රශ්නයක් එනවා. අපි කියමු නෝ පවර් එකක් ආවේ ප්‍රොසෙසර් පැත්තේ මොස්ෆෙට් එකක් ගිහලා මොකක් කරලා ඔයා වෝල්ටේජ් එකක් ඉන්ජෙක්ට් කරනවා. සමහර කරලා ඉන්ජෙක්ට් කරපු වෝල්ටේජ් එක ෂෝට් වෙනවා ඕගොල්ලන්ගේ USB පාර්ට් එකක් එක්ක. නැත්නම් හાર્ඩ් ඩිස්ක් පාර්ට් එකක් එක්ක. ලැප් එක කලින් නෝ පවර් වෙන්න කලින් වැඩ කරලා තියෙනවා. සාමාන්‍ය විදිහට වැඩ කරලා තියෙනවා. නෝ පවර් වුණාට පස්සේ දැන් USB වැඩ කරන්නේ නැහැ. හැදුවට පස්සේ. ඒක ඇත්තටම මේ කස්ටමර් සමහර කරලා ඇවිල්ලා ඔයාලට කියනවා දැන් හැදුවට පස්සේ USB වැඩ කරන්නේ නැහැ. මොකෝ ඒක කලින් හොඳට වැඩ කරානේ. ඒතර අපි තියාගේ පිටතට වැරද්දාලා කියනවා. මෙහෙමයි මේ ඔයාලට මට නෝ පවර් ගන්න දුන්නේ. ඉතින් මේ එහෙම වගේ දේවල් වෙන්න පුළුවන්. ඒනට බැරුවාම ඔයාගේ වැරද්ද නිසා තමයි ඒ දේ වෙලා තියෙන්නේ. හරි. එහෙනම් වෝල්ටේජ් ඉන්ජෙක්ට් කරනකොට ගොඩාක් පරිස්සමින් පුළුවන් තරම් අඩු වෝල්ටේජ් එකක් ඉන්ජෙක්ට් කරන්න ෂෝට් හොයන්න බැයි නම් තර්මල් කැම් එකක් ඇත්තටම ගන්න එක වටිනවා. මං ගාව තර්මල් කැම් එකක් නැහැ. තර්මල් කැම් එකක් ගන්න එක අනිවාර්යෙන් වටිනවා. එහෙම ෂෝට් හොයන්න තියෙනවා නම් එහෙම මං ගාව නැත්te ගොඩක් දුරට මට ප්‍රශ්න කියලා තමයි ගොඩක් දුරට බෝඩ් එන්නේ. ගොඩක්ම ෂොප් වලින් එන්නේ. එයාගොල්ලෝ ගොඩක් දුරට බලලා ප්‍රශ්න කියලා තමයි එන්නේ. එහෙනම් වැඩි මට සමහර කළා නටන්න දෙයක්වත් නැහැ. ප්‍රශ්නේ මම දන්නවා ආවම මොකද්ද මේ කරන්න ඕනේ කියලා. ඒ නිසා දැන් ඔයගොල්ලෝ මුලින් ඉඳන් චෙක් කරනවා නම් පවර් සීක්වන්ස් එකේ ඉඳන් ඔයගොල්ලෝ බලන්න හරියට බලන්න ෂෝට් තිබ්බොත් ෂෝට් එක අයින් කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි 0.5 වෝල්ට් 0.5 ඇම්පියර් වගේ දීලා දශමයක් හරි 0.2 3ක් හරි ඇම්පියර් ගන්නවා නම් කොහේ හරි ෂෝට් එකක් තියෙනවනේ. හරි. අන්න එතකොට තර්මල් කැම් එකෙන් හරි මොකක් හරි වර්ක් කරන්න පුළුවන් ක්‍රමයකින් කළා ටික ටික වෝල්ටේජ් වැඩි කරලා ඇම්පියර් එක වැඩි කරලා තමයි බලන්න තියෙන්නේ. 19 රේල් ෂෝට් වෙන කිසි මවුලක් නැහැ. කැප් එක හීට් වෙනවා. කැප් එක තමයි ගොඩක් දුරට 19 රේල් ෂෝට් වල 90ම තියෙන කැප් වල මොස්ෆෙට් වල ෂෝට් තියෙන වෙලාවල් තියෙනවා නැත්තේ නෑ. මොස්ෆෙට් වල ෂෝට් උත් වෙනවා. එතකොට බැටරි සිස්ටම් මොස්ෆෙට් වලත් අවුල් වෙන වෙලාවල් තියෙනවා. ඒව ගැන කතා කරලා හිමින් සැරේ බලලා චෙක් කරගන්න ඕනේ දේවල්. වෝල්ටේජ් ඉන්ජෙක්ට් කරන කලින් අනිවාර්යෙන් මොස්ෆෙට් සියල්ලගෙම අපර් සහ ලෝවර් මොස්ෆෙට් සියල්ලගෙම ඩ්‍රේන් ටු සෝස් ඉම්පිඩන්ස් චෙක් කරන්න, ඩ්‍රේන් ටු ගේට් ඉම්පිඩන්ස් චෙක් කරන්න, සෝස් ටු ගේට් ඉම්පිඩන්ස් චෙක් කරන්න. අසාමාන්‍ය විදිහට ඉම්පිඩන්ස් අඩුයි නම් කොයිල් එක ෂුවර් නැත්තම් කොයිල් එක පොඩ්ඩක් පන්නලා ඉම්පිඩන්ස් චෙක් කරලා බලන්න. පවර් දෙන්න කලින් වෝල්ටේජ් ඉන්ජෙක්ට් කරන්න කලින් පොඩ්ඩක් කොයිල් පන්නලා ඊට පස්සේ ජම්පර් පොයින්ට් තියනවා නම් ජම්පර් පොයින්ට් රීසෝල්ට් කරලා පොඩ්ඩක් ඒක බලලා ඒක බලලා කරගෙන යන්න. ඒක පාටම ලැප් එක ගත්ත ගමන් වෝල්ටේජ් සමහර ලැප් එක ගත්ත ගමන් වෝල්ට් 19 ජැක් එකකින් DC ජැක් එකකින් දීලා බලනවා. ආයෙ මොනවා හරි ගලවලා වගේ ෂෝට් කරලා තිබ්බොත් කෙලින්ම ඔයා ගහනකොටම බඩු ගිහිලා තියෙන්නේ. එතකොට ඒ වගේ ප්‍රශ්න ඇති නොවෙන්න ලැප් එක ගලවනකොට ඔයාට රිපෙයාර් කරන්න නෙවෙයි තියෙන කලින් මොනවා කරලා තියෙනවද දන්නේ නැහැ. එහෙනම් අනිවාර්යෙන් මුලින්ම වෝල්ටේජ් එක චාර්ජර් එක ගහන්න කලින් අන අඩුයි නම් වොරන්ටි සීල් කල්ලා නම් ලැප් එක නිකන් චාර්ජර් විදිහට වැඩ ඉවලා නම් තියෙන්නේ. අනිවාර්යෙන් ගලවලා බලන්න. සමහරකට IC මොස්ෆෙට් අනම්මනම් නැති වෙලා තියෙන්නත් පුළුවන්. එහෙනම් පොඩ්ඩක් චෙක් කරලා විෂුවල් ඉන්ස්පෙක්ෂන් එක මුලින්ම කරන්න ඕනේ ඩා.
ඒක චෙක් කරලා විසුවල් ඉන්ස්පෙක්ෂන් වල මොනවාරි අවුල් තියෙනවා නම් ඒවා හදලා ඕනේ ඔයාලා ඇප් එක ඔන් කරලා හදාගන්න. හරි. ඒ ටික හරි. දැන් බලන්න මෙතන තියෙනවා page numbers ටික තියෙනවා. මොනවද චෙක් කරන්න section wise page numbers ටික තියෙනවා. ඊළඟට මෙතන තියෙනවා DDR model එක DDR3 මෙයා low model එක 1.35 සාමාන්‍ය DDR3 මෙයාගේ 1.5 වගේ තමයි ආවේ. මෙයා low model එකකින්ද 1.35 voltage එක තියෙනවා. මෙයා clock speed 333 6 දෙකම ගහන්න පුළුවන්. මෙතන DDR3 DIMM2 වැඩි කිරීම දෙක කියන්නේ මේ පළවෙනි එක ඊට පිටිපස්සේ තියෙන එක sorry මේ දෙවෙනි එක ඊට පිටිපස්සේ තියෙන එක නා පළවෙනි එක වෙනවා. ඊළඟ USB interface සියල්ලම control කරන්න PCH සහ processor එක කියන දෙන්නගේ combine එක හැදිච්ච මේ ULT unit එකේ audio ත් එහෙමයි SATA ත් එහෙමයි ඊළඟට power ත් එහෙමයි HDMI connector එක විතරක් residual level shift එකක් තියෙනවා reduce level shift එකක් තියෙනවා DPC කරා එන සිගනල් ටික level shift එකට දාලා තමයි HDMI connector HDMI ප්‍රශ්නේ දැන් මේකෙන් ගොඩක් දුරට ඔයාලට chance එක තියෙනවා HDMI පැත්තෙන් අකුණක් බෙරලාවක් අත්තාවොත් මෙන්න මේ ප්‍රශ්න නිසා PCH processor එක බේර ගන්න පුළුවන් ඒ හින්දා HDMI සහ VGA connectors දෙක තියෙනවා නම් ඔයාලට අනිවාර්යෙන් HDMI connector මෙතන plug කරලා තියෙන මෙතන level shift එක තියෙන නිසා මෙයා protection එකක් විදිහට එයා පාවිච්චි වෙනවා SATA direct connect කරලා තියෙන්නේ PCI bus ඊට පස්සේ card reader express card mini card සියල්ලම Wi-Fi card සියල්ලම PCI express එකේ bus line වලට තමයි direct connect කරලා තියෙන්නේ ඊට පස්සේ audio part එකත් එහෙමයි ඊළඟ KBC එකෙන් connect පාලනය වෙන්නේ keyboard connector සහ touchpad connector එක සහ fan එක හරි ඒ ටික හරි මේ ටික මම මතක විදිහට මම කතා කළා power status සහ power table ටික power SRC එක මෙයා KBC මේ data path මේවා ඔයගලන්ට කතා කරනවා නම් අනිවාර්යෙන් මම මේ තියෙන්නේ පොඩ්ඩක් logic gate කතා කරන්න අවශ්‍යයි logic gate එක ඔයගලන්ට කොහොමද කතා කරන්න වෙනවා සහ comparators කතා කරන්න වෙනවා බලන්න මේවා logic gate ඊට පස්සේ latch delatch ඒ ටික කතා කරන්න නැතුව මේ ටික කතා කරලා තේරුමක් නැහැ මං හරි මම මේක සිලෙක්ට් කරනකම් පොඩ්ඩක් කතා කරමු no power repair එකකට සාමාන්‍යයෙන් ආවහම මුලින්ම අපි චෙක් කරගන්න ඕන දේවල් ටික දැන් සාමාන්‍ය ඔයගලන්ට ගොඩක් අයට power පැත්තේ අවුලක් આવොත් හදාගන්න පුළුවන් හරි power පැත්තේ අවුල නැතුව වෙන signal පැත්තේ අවුලක් හරි දැන් ඔක්කොම ඕකේ වැඩ කරනවා ඒත් ඔයගලන්ට හදාගන්න බැරි ඒ වගේ ප්‍රශ්න තමයි ගොඩක් වෙලාට එන්නේ කියන්නේ power පැත්තේ අවුලක් ආවොත් 90 short එකක් ආවොත් ඒව හදාගන්න පුළුවන් ඔයගලන්ට හරි ඒකත් එක්ක එනවා තව ප්‍රශ්න black screen fault එනවා ඊළඟට voltage ඔක්කොම එනවා GPU කෝ ඔක්කොම core supplies හැදෙනවා PLD reset signal එකක් තමයි display එන්නේ ඕන වගේ ප්‍රශ්න එන වෙලාව ගොඩාක් තියෙනවා හරි ඒකද අපි පොඩ්ඩක් කතා කරමු power on no display කතාව හරි ඒකද අපි චෙක් කරන්න ඕනේ මුලින්ම ලැප් එකේ ජෙනරේෂන් එක. ඒ කියන්නේ අර ස්කෙමැටික් එක දැක්ක ගමන් ඔයගොල්ලන්ට කියන්න ඕනේ කැබි ලේක්ද ස්කයි ලේක්ද මොනවද කියලා බලලා ජෙනරේෂන් එක හිතා ගන්න ඕනේ. සහ ප්‍රොසෙසර් ඒ මොඩල් එක. ඉන්ටර්නෙට් සර්ච් කළාම ලේසියෙන්ම ගන්න පුළුවන් ලැප් එකේ මොඩල් එක. ඒ වුණාට ඊට වඩා ලේසි සහ ඔයගොල්ලන්ට දැනුමටත් වටිනවා අරක පොඩ්ඩක් මතක තියාගන්න. power no display වලදී code do නම් full on condition එක දෙනවා without battery හැම එකම කියන්නේ full on condition එක දෙනවා සාමාන්‍ය ආසන ඇම්පියර් එකක් වගේ අදිනවා ලැප් එක 1.2 අතර සාමාන්‍යයෙන් voltage එකක් ගන්නවා ලැප් එක full on condition වල display එන්න හරි ඊළඟට i3 generation 1 2 ගත්තොත් තුනෙත් සාමාන්‍යයෙන් ආසන්නයි මේකටම සාමාන්‍ය මිලිඇම්පියර් 600 650 ඔය කිට්ටුව තමයි ගන්න full on condition එක. ඒක ලැප් එක මොකොත් අවුලක් නැතුව වැඩ කරනවා නම් මේ ටික අයිඩියා එකක් තියෙනවනේ මොකද මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් මිලිඇම්පියර් 200ක් වගේ ගන්නවා නම් කිසිම ජෙනරේෂන් මේ සාමාන්‍ය 6 7 8 වෙනකම්ම මිලිඇම්පියර් 200 වගේ ගන්න නැහැ කොහොමද අනිවාර්යෙන් 350 ඉඳන් වගේ තමයි ආසන්නව තියෙන 6 7 ජෙන් වලත් දැන් මම කිව්වේ දැන් i3 ජෙනරේෂන් 1 2 දී මිලිඇම්පියර් 650ක් වගේ සාමාන්‍යයෙන් ගන්නවා ජෙනරේෂන් 3 වගේ සාමාන්‍ය මිලිඇම්පියර් 550 මිලිඇම්පියර් 600 වගේ ජෙනරේෂන් 3 හරි ජෙනරේෂන් 4 5 කියන සාමාන්‍ය මිලිඇම්පියර් 450 මිලිඇම්පියර් 500 අපිට ඒක උදාහරණයක් සාමාන්‍ය අපිට
දලා අදහසක් ගන්න පුළුවන් මිලියම්පියර් සාමාන්‍යයෙන් හැම එකම දැන් ඇම්පියර් 1 තිබ්බා මිලියම්පියර් 650 තිබ්බා ජෙනරේෂන් 1 දෙකේ මිලියම්පියර් 550 600 තිබ්බා සාමාන්‍යයෙන් ඔකට දලා අදහසක් ගන්න පුළුවන් මිලියම්පියර් 450 ඉඳන් ඉස්සරහට මිලියම්පියර් 450 ඉඳන් ඇම්පියර් 1 වෙනකන් ඔය අතර තමයි සාමාන්‍යයෙන් ජෙනරේෂන් 5 වෙනකම්ම කරගෙන්නේ හරි ඊළඟ ජෙනරේෂන් 6 අත කියන්නේ මිලියම්පියර් 350 මිලියම්පියර් 450 ජෙනරේෂන් 6 7 කියන්නේ දැන් ඔය එතකොට දැන් සාමාන්‍ය මිලියම්පියර් 400ට වැඩි ඒක ගොඩක් දුරට ෆුල් ඔන් කන්ඩිෂන් එකේ තියෙනවා කියලා අපිට හිතලා අපිට ඊතුරු ඩයග්නොස්ටික් එකට යන්න පුළුවන් හරි ඊළඟට දැන් ඔයගොල්ලෝ දන්නවා platform reset signal එක PLT RST platform reset signal එක එනවද නැද්ද කියලා බලන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි IO chip එක අපිට බලන්න පුළුවන් ඊළඟ Wi-Fi card එක පරණ වෙනම් pin 22 තියෙන අලුත් වෙනම් pin 44 ඔය දෙකෙන් බලලා අපිට බලන්න පුළුවන් PLT RST එනවද කියලා හරි PLT RST එන්නේ නැත්තම් අපි බලන්න ඕනේ PCH power කේ signal එක එනවද නැද්ද කියන්නේ super IO chip එකෙන් PCH එකට එනවද නැද්ද කියලා හරි PLT RST එන්නේ නැත්තම් ඊට පස්සේ signal එකට level එකට අපි බලන්න ඕනේ බලන්න එයා තමයි PCH power කේ signal එක හරි PCH power කේ signal එක කියන්නේ PCH එක power enable වුණාට පස්සේ PCH එක දන්නේ නැහැ හරි දැන් මට කරන්ට් එක වෙලා එයා දන්නේ නැහැ එයාට තියෙන ශක්තිය IO එකෙන් කියනවා දැන් ඔයා full on condition එකේ ඉන්නේ හරි දැන් ඔයාට උපරිම ශක්තිය තියෙනවා දැන් ඔයා වැඩ කරන්න පටන් ගන්න අන්න ඒක තමයි PCH power කේ signal එක කියලා අපි හඳුන්වන්නේ එයා එනවා PLT RST එකට පස්සේ දැන් PLT RST ත් නැහැ PCH power කේත් නැහැ කියනවා ඊට පස්සේ අපි කරන්න ඕන core section එක සහ VRM power goods core IC GPU section එක ඔය section ටික එක දිගට බලන්න යන්න ඕන මුලින්ම බලන්න ඕනේ PCH GPU CPU VCC VCC core GPU core VCC enable GPU enable ඔය ටික බලන්න යන්න ඕන ඒක බලන පිළිවෙල තියෙනවා processor එක PCH එක processor සහ GPU PCH එක බලනවා processor සහ GPU තමයි අන්තිම GPU සමහරක් board වල GPU enable වෙන්නේ නැහැ LCD කනෙක්ටර් එක ඩිටෙක්ට් කරන්නේ නැතුව ඒ නිසා LCD කනෙක්ටර් එක ගහලා LCD කනෙක්ටර් එක සම ඩිස්ප්ලේ එක රිබන් එක ගහලා තියෙන්න ඕනේ එතකොට තමයි ඉතින් ඩිස්ප්ලේ එන්නේ සමහර කඩේ GPU enable වෙන්නේ නැහැ අපි කරපුවම මුලින්ම GPU පැත්ත power rail හදපුවම අපි පොඩ්ඩක් කනෙක්ට් කරලා බලන්න ඕනේ ඩිස්ප්ලේ එනවද කියලා ඩිස්ප්ලේ කනෙක්ට් කරලා සමහර VGA port එකෙන් ගහලා බලනවා සමහර VGA port එකෙන් ගවර සමහර කඩ වැඩ කරන්නේ නැහැ LCD කනෙක්ටරේ ඩිටෙක්ට් කරගන්නේ නැතුව ඩිටෙක්ට් කරාම සමහර කඩට එයා enable disable වෙන ආකාරයක් අනුව ඩිස්ප්ලේ එක ගහලා එයා ඩිස්ප්ලේ එන්න පුළුවන් නැති වෙන්න පුළුවන් අනිවාර්යෙන් LCD කනෙක්ටරේ ගහලා ඩිස්ප්ලේ එක කනෙක්ට් කරලා තියන්න ඕනේ හරි මම LCD කනෙක්ටර්ස් ගැන ඒ ටිකක් කතා කරන්නම් ඊළඟට LCD කනෙක්ටර්ස් වල මේ බෑක්ලයිට් ගියාම හදන හැටි ඒ ගැන විස්තර එකක් මම කියන්නම් හරි ඒ ටික බලලා ඊට පස්සේ අපිට කොහොමද එතකොට ඩිස්ප්ලේ පැත්ත පොඩ්ඩක් ක්ලාස් එකේ එක එක්ස්ට්‍රා විදිහට මම කතා කරනවා ඩිස්ප්ලේ පාර්ට් එක හදන විදිහ ඩිස්ප්ලේ සමහර කරලා බ්ලැක් ඩිස්ප්ලේ මොකක් හරි කැල්ලා මොකක්වත් පිච්චිලා කැල්ලා පිටින් විසුවල් ඉන්ස්පෙක්ෂන් එකක් කරලා ෂෝට් අන මන දෙන පොඩ්ඩයි බලලා පොඩ්ඩ හදාන ඩිස්ප්ලේ එකක් හදනකොට ඔයාලට සාමාන්‍යයෙන් කස්ටමර්ට ගාණක් charge කරන්න පුළුවන් මොකද එයා ඩිස්ප්ලේ එකක් අලුතෙන් දාන්න වෙනවටනේ ආ ඩිස්ප්ලේ එක ඔයාලට කියලා හදාගන්නේ ඒ නිසා හරි ඊළඟට PLT RST සිග්නල් එක චෙක් කරන්න ඕනේ ඊට පස්සේ මම කිව්වා PCH power එක සිග්නල් එක චෙක් කරනවා VRM section එක චෙක් කරනවා PCH power එකේ නැත්තම් ඊළඟට PCH power එකේ එනවා එහෙත් ඩිස්ප්ලේ එන්නේ නැහැ ඊට පස්සේ PCH power එකෙත් එනවා PLT RST එන්නේත් නැහැ අන්න එතකොට පොඩි සැකයක් තියෙනවා PCH එකේද කියලා හරි අපි ඔක්කොම ටික බලලා සමහර කරලා අතහැරලා දානවා PCH power එකේ සිග්නල් එක එනවා ඒත් සමහර කරලා PCH එකයි processor එකයි අතර data දෙන්න තැන් දෙකක නම් ඉන්නේ අපිට පොඩි chance එකක් තියෙනවා data transmit වෙනවද නැද්ද කියලා හොයලා බලන්න දෙන්න එකම තැන නම් ඉන්නේ ඒ දෙන්න ඇතුලේ connection තියෙන්නේ සමහර කරලාට ඒ දෙන්න අතර data transmission ප්‍රශ්න ඇති වෙලා තියෙන්න පුළුවන් හරි එතනින් පස්සේ PLT RST ත් ඕකේ ඒත් ඩිස්ප්ලේ එන්නේ නැහැ අන්න එතකොට මම නම් මුලින් බලන්නේ ක්‍රිස්ටල් එක ක්‍රිස්ටල් ඊට කලින් බලන සමහරක් වෙලාවට දැන් මේ අවස්ථාවේ දැන් මම පිළිවෙලට කියන්නේ නැද්ද PLT RST එන්නේ නැහැ ඒ ඩිස්ප්ලේ නැත්තම් ක්‍රිස්ටල් ටික බලන්න ඕනේ අපි සාමාන්‍යයෙන් බලනවා 33යි 25යි ක්‍රිස්ටල් දෙක බලන්න ඕනේ අපි
ඊට පස්සේ අපි ක්‍රිස්ටල් ටික බලලා ඉවරලා 33 බැලුවා 25 බැලුවා. ඊට පස්සේ අපි චෙක් කරන්න ඕනේ ඒ ඔසිලොස්කෝප් එකෙන් බලනවනේ මම ක්‍රිස්ටල් ටික ක්ලොක් සිග්නල් එක ස්මූත්ලි වැඩ කරනවාද කියලා. හරියට ක්ලොක් මේ ඔසිලොස්කෝප් එකේ බලද්දී නම් හරියට ග්‍රවුන්ඩ් එක හදා ගන්න ඕනේ. ග්‍රවුන්ඩ් එක හදාගෙන ස්මූත්ලි චෙක් සිග්නල් ක්‍රොස් මේ ක්ලොක් සිග්නල් එක හරියට වැඩ කරනවද? වේව් එක හරියට සයින් වේව් එක එනවද කියලා බලන්න ඕනේ. බලලා ඊළඟට චෙක් කරන්න තමයි ෆ්‍රේම් සිග්නල් එක. ඒක IO chip එකට PCH එකෙන් හරියට එනවද කියලා බලන්න ඕනේ. ඊට පස්සේ අපි ඒක කන්ෆර්ම් කරගන්න ඕනේ CPU එක රෙස්පොන්ඩ් කරනවද ඩිස්ප්ලේ ඉන්ටර්ෆේස් එකත් එක්ක තියෙන data lines වලට. හරි. ඉතින් සමහර වෙලාවට CPU එක රෙස්පොන්ඩ් කරන්නේ නැහැ තියෙන data line වලට ඩිස්ප්ලේ ඉන්ටර්ෆේස් එකේ. කියන්නේ එක්ක ඩිස්ප්ලේ රිබන් එකේ අවුලක් වෙන්න පුළුවන්. ඩිස්ප්ලේ ඉන්ටර්ෆේස් එකේ කියන්නේ අපි කියමු ඩිස්ප්ලේ කනෙක්ටරේ LVDS කනෙක්ටරේ අවුලක් වෙලා තියෙන්න පුළුවන්. සහ 3.3 වෝල්ටේජ් කියන්නේ ඩිස්ප්ලේ පැනල් එකේ LCD එක ඉනේබල් කරන 3.3 වෝල්ටේජ් එකේ ප්‍රශ්නයක් වෙලා තියෙන්නත් පුළුවන්. සහ ඒකත් එක්ක සමහරක් ඩිස්ප්ලේ වලට බෑක්ලයිට් ඉනේබල් එකේ ඇවිල්ලා බෑක්ලයිට් ඉනේබල් එකේ ප්‍රශ්න ඇති වෙලා තියෙන්නත් පුළුවන්. ලිඩ් එකේ ප්‍රශ්න ඇති වෙලා තියෙන්නත් පුළුවන්. ලිඩ් එකේ ප්‍රශ්න නැද්ද කියලා බලන්න පුළුවන් අපිට. පිටිපස්සට ටෝච් එකක් ගහලා ඩිස්ප්ලේ පැනල් එක කොහමද එළියට ගන්න ඕනේ. පිටිපස්සට ටෝච් එකක් ගහලා බලන්න පුළුවන්. ඩිස්ප්ලේ ඇවිල්ලාද තියෙන්නේ කියලා. එතකොට බෑක්ලයිට් වල ප්‍රශ්නයක් තියෙනවා නම් ඩිස්ප්ලේ පේනවා රූප මේ බෑක්ලයිට් එක තමයි නැති වෙලා තියෙන්නේ. පිටිපස්ස ටෝච් එකෙන් මේක හොඳට අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට CPU එකේ PCH එකේ ප්‍රශ්න ඇති වෙලා කියලා අපිට ඊළඟට හිතන්න පුළුවන්. ෆ්‍රේම් එක සිග්නල් ටික ඇවිල්ලා data transmit උත් වෙනවා. data display interface එකේ ප්‍රශ්න තියෙනවා. ඊළඟට external GPU එකක් තියෙනවා නම් අපිට GPU bypass කරන්න පුළුවන්. හැබැයි ඊට කලින් අපි කරන්න දේවල් ටිකක් තියෙනවා. ඒකත් ඕකේ නා. අපි බලන්න ඕනේ BIOS එකේ pin number 1 CS signal එක chip reset signal එක. එයා active low signal එකක් තමයි එන්නේ. ඒ සිග්නල් එක CS සිග්නල් එක එනවාද 3.3 වෝල්ටේජ් විතර නෙමෙයි active low සිග්නල් එක එනවාද කියලා අපිට ඔසිලොස්කෝප් එකෙන් බලලා ඒ සිග්නල් එක ඕකේ නම් ඒකත් ඕකේ නම් PCH එකේ ප්‍රශ්නයක් තියෙන පුළුවන් 90%ක්ම ඒකත් ඕකේ වෙලා අපි BIOS මේ KBC සහ ඒ කියන්නේ main BIOS එක සහ super IO chip එකට තියෙන BIOS එක ෆ්ලෑෂ් කරලා ඒ ඔක්කොමත් ඕකේ නම් අපිට සැක කරන්න පුළුවන් PCH එකේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. හරි. ඊට පස්සේ මම ඔයාලට කතා කරන්න ඕනේ PCH sequence එකයි i3 i5 i7 Intel i5 series වල ඊළඟට third gen වල Intel 6 7 series වල මේ PCH sequence එක කතා කරන්නත් අවශ්‍යයි. ඒක කොහොමත් white board එකේ තමයි මම පැහැදිලි කරන්න හිතන් ඉන්නේ. දැන් ඒක ටිකක් pending කරලා තියලා මම පොඩි දේවල් ටිකක් තව කියන්නම් ඔයගලන්ට. common fault maintenance කරනකොට back screen තියෙන fault එනවනේ. ඒක වෙන්න පුළුවන් no boot තියෙන පුළුවන් no trigger වෙන්න පුළුවන්. ඒ කියන්නේ හැම light එකම off වෙලා තියෙනවා. කියන්නේ battery light ඔක්කොම light off වෙලා තියෙන පුළුවන්. CPU fan off වෙලා තියෙන පුළුවන්. starting up එකේදී millisecond 10ක් තප්පරයක් දෙකක් වගේ ගිහිල්ලා power down වෙන්න පුළුවන්. ඒ අපි ඔක්කොටම කියන්නේ black screen fault කියලා. display නේ නෑ. start කළා තප්පරයකින් off කළා. ඊළඟට crash fault එක එනවා. ඒ කියන්නේ blue screen. ඔයගොල්ලෝ දන්නවා ඇති XP වගේ වෙනනම් තනිකර නිල් පාට තද නිල් පාට එකක් ඇවිල්ලා අකුරු ටිකක් ඇවිල්ලා error codes ටිකක් ඇවිල්ලා off වෙනවා. දැන් Windows 10 වල වගේ නම් පොඩ ලස්සනට අර මූණක් පැත්තට දාලා එකක් ඇවිල්ලා blue screen ඇවිල්ලා ඒ විදිහට off වෙනවා. ඒක පාවිච්චියත් එක්ක තමයි ඒක වෙනස් වෙන්නේ. blue screen fault එකත් අපිට black screen fault කියලා ගන්න බෑ. screen එක blue නේ. එතකොට අපිට ගන්න පුළුවන් hard disk ප්‍රශ්න තියෙන පුළුවන්. සමහර කරලා dry salt ප්‍රශ්නත් උඩක් වෙලාවට blue screen fault ඇවිල්ලා තියෙනවා. ඊළඟට තව එකක් තියෙනවා. ඔය දැන් black screen fault වලම අදාළ දේවල් තමයි short circuit තියෙන පුළුවන්. adapter input voltage එක short වෙලා තියෙන පුළුවන්. in එක short වෙලා තියෙන පුළුවන්. north bridge south bridge තියෙන ඒවා north bridge south bridge short වෙලා තියෙන පුළුවන්. PCH short වෙලා තියෙනවා. PCH short වෙලා තියෙන පුළුවන්. GPU CPU තියෙනවා. ඒවා short වෙලා තියෙන පුළුවන්. ඊළඟට දැන් ඔයගොල්ලෝ කොමන් දෙයක් විදිහට මතක තියාගන්න ස්ටෑන්ඩ් බයි කරන්ට් එක සාමාන්‍යයෙන් ලැප් එකක 0.01 ඇම්පියර් ඉඳන් 0.06 ඇම්පියර් එකක් තියෙනවා. හරි. ඇම්පියර් 0.01
2.3 4යි වගේ ඇම්පියර් තියෙනවා නම් කොහේ හරි half short එකක් තියෙනවා. අන්න එතකොට තමයි හොයාගන්න අමාරු. ඒ half short එකක් තියෙනවා නම් අපිට සමහර කාලට power inject කළාම බලන්න වෙනවා voltage එක short කොහමද මොනවද තියෙන තැන්වල තියෙන කියලා. සමහරක් ඒවා 0.09 ඒ කියන්නේ 0.01ක් වෙන්න පුළුවන්. sorry 0.1ක් වෙන්න පුළුවන් සමහරක් ඒවා බොහොම කලාතුරකින් පරණම මොඩල් වල තමයි එමෙ වෙන්නේ. ඊට පස්සේ අපි ඩයෝඩ් මෝඩ් වලින් චෙක් කරන්න ඕනේ. හරි. ඉන්ඩක්ටිව් ග්‍රවුන්ඩ් එක තමයි අපි ඉන්ඩක්ටන්ස් එකේ තියෙන ග්‍රවුන්ඩ් එක තමයි අපි චෙක් කරන්නේ. සාමාන්‍ය 0.100ට වඩා අඩු වෙන්න බෑ කියලා තමයි අපි කියන්නේ 3-5 කොයිල් වල. සාමාන්‍ය 122 400 300 ඔය ගණන් තියෙනවා 3-5 කොයිල් වල. ඊළඟට ප්‍රොසෙසර් වල සාමාන්‍යයෙන් 0.04.5යි ඊළඟට 0.12යි 0.25 35 ඔය ගණන් තියෙනවා. ඒවා කොහොමත් 100ට අඩුවෙන් තමයි අනිවාර්යෙන් වෙන්නේ. ජෙනරේෂන් එකත් එක්ක කොහොමත් එතකොට ජෙනරේෂන් එක වැඩි වෙන ප්‍රොසෙසරේ පවර් එක වැඩි වෙන එතන ඩයෝඩ් මෝඩ් වැලියු එකේදී ගොඩක්ම ලෝ වගේක් තමයි පෙන්වන්නේ. සමහරක් ප්‍රොසෙසර් වල ගලවන පුරන ප්‍රොසෙසර් සමහරක් ප්‍රොසෙසර් වල 0.130 ඉඳන් 0.400 වගේ යනකම් ප්‍රොසෙසර් වල ඩයෝඩ් මෝඩ් වැලියු තියෙන්න පුළුවන්. ගොඩාක්ම පරණ ඒවා අලුත් ඒවා නම් කොහොමත්ම නැහැ. ඊළඟට බස් පවර් සප්ලයි වල ඒ කියන්නේ ෆ්‍රන්ට් සයිඩ් බස් සප්ලයි වල 0.2ක් වගේ තියෙනවා සමහරක් ඒවා ෂෝට් නෙමෙයි. ඊළඟට GPU නම් CPU GPU නම් අලුත් දෙන කොහොමත් 10ක් වගේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ 0.1 ඊට පස්සේ දැන් මෙතන ඩයෝඩ් එකේ මල්ටිමීටරේ රේන්ජ් එක අනුව එක පොඩ්ඩක් හිතා ගන්න ඕගොල්ලෝ. සාමාන්‍යයෙන් එක කියන්නේ සාමාන්‍යයෙන් අපි ගන්න අවස්ථාවල සාමාන්‍යයෙන් දැන් මේ ලැප් වල නම් එක කියන්නේ තමයි සාමාන්‍යයෙන් පටන් ගන්න. 0.400 0.300 200 ඊට පස්සේ ලැප් GPU නම් 0.100 නෙමෙයි 0.040 0.50 0.30 0.12 ඒ වගේ එන්නේ. ඒක මොඩල් එකත් එක්ක ඒක ඔයගොල්ලෝ සාමාන්‍ය අවබෝධයක් තියෙන්න ඕනේ. පිච්චිලා නැති GPU එක සාමාන්‍ය ඔළුවේ අයිඩියා එකක් තියෙනවා. මෙන්න මේ මොඩල් එකට මෙන්න මේ ගණන් තියෙන කියලා ඒක එක්ස්පීරියන්ස් එක හැදෙනවා. ඊළඟට ඕගොල්ලෝ චෙක් කරද්දී කවදාවත් කරන්නේ නැහැ ගොඩක් කට්ටිය අයිසොලේෂන් පොයින්ට් වලින් අනිවාර්යෙන් අයිසොලේට් කරලා චෙක් කරන්න හොයාගන්න අමාරු වෙනවා. ඒක ගොඩක්ම ලේසි අයිසොලේෂන් පොයින්ට් දීලා තියෙන්නේ ඒකට. ඒ කියන්නේ ඒව රිමූව් කරලා චෙක් කරන්න සෙක්ෂන් වයිස් චෙක් කරන්න තමයි අයිසොලේෂන් පොයින්ට් දීලා තියෙන්නේ. හරි. ඊළඟට ඒ විස්තර ටික කතා කළා. ඊළඟට අපි ස්කීමැටික් එකේ විස්තර ටික කතා කරමු. මම ඔයගලන්ට පවර් සප්ලයි තමයි මේ දිගටම තාම කරන්නේ පවර් සප්ලයි. කොහොමත් ලොජික් ගේට්ස් කරන්න නැතුව එතනින් හරිය ඩේටා පැත්තේ ට්‍රබල් ෂූටින් කරන්න අමාරුයි. මම ලබන සතියේ ඉරිදා වෙන්න කලින් ලොජික් ගේට්ස් ටික කරනවා. ඊට පස්සේ කම්පැරටර්ස් කරන කතා කරන්න අවශ්‍යයි. ඒවා අනිවාර්යෙන් තියරි පාර්ට් එක කරලා දැන් මේව RSM RST සර්කිට් එකේදී මෙතන ලොජික් ගේට් එකක් තියෙනවා. හරි. zoom කරන්න ඕනම මේ ලොජික් ගේට් එක and or the not ද කියලා ඔයගොල්ලෝ දන්නේ නැතුව මේක අපිට කතා කරන්න බෑනේ. දැන් මෙතන බලන්න 5 volt always line එක එනවා. මෙතන divide එකක් නැහැ. මෙතන voltage stabilize කරන්න සහ smooth කරන්න මේක decoupling capacitor එක දාලා තියෙන්නේ. ඒකත් එක්ක යා VCC එනවා, ground එක එනවා, මෙතන reset signal එක තියෙනවා. හරි. reset signal එක දැන් බලන්න කෙලින්ම යනවා. මෙයා එක්ක ඉන්වර්ටින් ඉන්පුට් එක්ක non inverting input කියලා අපි ගත්තොත් ගමුකෝ එහෙම උදාහරණයක් විදිහට මෙතන එක දෙක ඉන්පුට් එක මෙයා දෙක කියලා අපි මොකක් හරි ඉන්පුට් මෙතන තියෙන එකෙන් කම්පැරටර් එකක් හරි මොකක් හරි එතකොට non inverting input එකට සිග්නල් එක ආවොත් අවුට්පුට් වෙන්නේ මොකද්ද ෆීඩ්බැක් ගන්නවද ඒව පොඩ්ඩක් අපිට බලා ගන්න අනිවාර්යෙන් ලොජික් ගේට්ස් සහ කම්පැරටර්ස් කරලා තියෙන අවශ්‍යයි කම්පැරටර්ස් සහ ලොජික් ගේට් වලට සම්පූර්ණ මට හිතන දවස් 3ක් 4ක් වගේ යයි කියලා සම්පූර්ණයෙන් කරන්න ඕනේ පැහැදිලිව කරන්න ඕනේ මේ ඊළඟට දැන් බලන්න මෙතන දැන් 3.3 always signal එක මෙතන එක අපි එක කියලා හිතමුකෝ දැන් මෙයා එක කියලා ගත්තොත් මෙයා බිඳුව වෙන්න පුළුවන් එක වෙන්නත් පුළුවන් මේ මං ලොජික් ගේට් කළා නැහැ මෙයා and ho not අපි කැමතියක් ගමුකෝ දැන් මේවා මේක දන්නේ නැහැ and gate ඇද්ද or gate ඇද්ද කියලා හරිද
AND gate එකක්ද OR gate එකක්ද කියලා දන්නේ නැතුව ඔයාට හිතන්න බෑ මෙතනින් output එක කරන voltage එක මොකක්ද කියලා නේ. එතකොට අපි දැන් කියමු දැන් මෙතන RSM RST සිගනල් එක මෙතෙන්ට එනවා කියමුකෝ. RSM RST කියන අපි දෙකට එනවා RSM RST මොකක් හරි සිගනල් එක. උඩටත් තව එකක් එනවා. හරි. හරි. මෙතන 3.3 always සිගනල් එක එනවා මෙතෙන්ට. මෙතෙන්ටත් එනවා සිගනල් එක. දැන් බලන්න මෙතන එන සිගනල් එක මෙහෙම බලන්න මේ මෙතෙන් අවුට්පුට් එකට අරගෙන එන්නේ. මෙයා ෂෝට් කරලා තියෙන්නේ. මේ සිගනල් එක මෙතෙන්ට එනවා නම් අවුට්පුට් එකට ඒ සිගනල් එක එනවා. දැන් මේක ඔයා AND gate එකක්ද OR gate එකක්ද NOR gate එකක්ද මොකද්ද gate එක දන්නේ නැතුව දැන් මෙතන දැන් බලන්න gate එකකට තියෙන දැන් ඔයගොල්ලෝ A-level හරි O-level හරි මොනවයි ඉගෙන ගන්න ඇති logic gate එකට pin 3යි තියෙන්නේ. දැන් මෙතන මේ AND gate එක කියන්නකො. AND gate එකේ මෙතන එක input එකක් තියෙනවා. තව input එකක් තියෙනවා output එකක් තියෙනවා. AND gate IC එකක් එහෙම නෙමෙයි. pin 3යි pin 5ක් තියෙන අවමය. pin 5 කියන්නේ එක pin මේ pin 3 තමයි logic එකනේ. logic එකට විදිහේ pin 3යි මේකේ. logic එක අමතරව IC එක වැඩ කරන්නත් එපානේ. IC වැඩ කරන්න IC එකට supply එකක් දෙන්න ඕනේ. සහ IC එක ground කරලා තියෙන්න ඕනේ. දැන් මේ TC 7යි SH.8 FU මේ කියන IC එකට ground එකක් තියෙන්න ඕනේ, power supply එකක් තියෙන්න ඕනේ සහ logic input සහ output දෙකක් තියෙන්න ඕනේ. මේ input සහ output දෙකත් එක්ක තමයි තීරණය වෙන්නේ මෙයා හරි කොහොමද වැඩ කරන්නේ කියලා. නේ? දැන් logic gate ගැන කතා කරද්දී මම කතා කරනවා AND කතා කරනවා OR කතා කරනවා NOT කතා කරනවා NAND කතා කරනවා XOR කතා කරනවා XNOR කතා කරනවා buffer එක සහ NOT කතා කරනවා. buffer එක කියන්නේ ඒ ගැන කතා කරද්දී කතා කරමු. ඒකත් එක්කම latch ගැන කතා කරනවා latch delatch කතා කරන්න ඕනේ. ඒ විස්තර ටික ඔක්කොම කතා කරන්න ඕනේ. විස්තරට කතා කරන යන් ඒ ටික. දැන් මෙතන gate එක gate IC ගැන අවබෝධය නැතුව මෙතන ඉතින් හරිය විස්තර කතා කරලා වැඩක් නැහැ. දැන් මේ මෙතන දැන් බලන්න මේ schematic කළ මෙතන තියෙනවා register එක දාලා ඉරක් ගහලා තියෙනවා. මෙයා short path එක. R404 කියන IC එක මෙතන නැහැ. මෙතන R402 කියන IC එක මෙතන නැහැ. මේ register එක. මෙතන ඉරක් ගහලා තියෙන මේ short pad එකක්. හරිද? ඒක board එක කියවද්දිම මම කිව්වා මේ පළවෙනි පිටියම මතකද ඔයගොල්ලන්ට තියෙනවා මේ short pad සහ normal layer එක කොහොමද තිබ්බේ කියලා. ඊළඟ hard LED solution for white LED. දැන් මේක ඒක අමතක කරන්නකො. දැන් මෙතන තියෙනවා transistor එකක් PNP වෙන්න පුළුවන් NPN වෙන්න පුළුවන්. මම ඒක ඔයගොල්ලන්ට කියලා දෙන්න නැති වුණත් ඔයගොල්ලෝ NPN සහ PNP transistor ගැන හොයන්න ඕනේ හොයලා දැනගන්න. මෙතන තියෙන්නේ NPN නම් මේක අනිත් පැත්තට මේක සම්පූර්ණ අනිත් පැත්තට අරමුකෝ. NPN නම් තියෙන්නේ මෙතන ඊතල ඇතුළට. PNP නම් තියෙන්නේ NPN නම් තියෙන්නේ ඊතල එළියට PNP නම් තියෙන්නේ ඊතල ඇතුළට. එතකොට PNP කියන්නේ මෙයා පොසිටිව් වර්ගය කියලා අපිට හිතා ගන්න පුළුවන් NPN කියන එක අපිට නෙගටිව් වර්ගය කියලා හිතා ගන්න පුළුවන්. එතකොට මෙතන ඊතලේ තියෙන පැත්ත අපි එමිටරේ විදිහට ඊතලේ නැති පැත්ත කනෙක්ටරේ විදිහට සහ මේක අපි බේස් පින් එක විදිහට හඳුන්වනවා. data ඒ කියන්නේ සහ අපි කරන්ට් එක යවන සහ data යවන දේවල් විදිහත් එක්ක input සහ output වෙනස් කරලා තියෙනවා. common base, common emitter සහ common collector කියන වින්‍යාස ප්‍රධාන වින්‍යාස තුනක් තියෙන transistor වල. ඒ transistor වල ওই වින්‍යාස ඔය ටිකෙන් තමයි සම්පූර්ණ ඉලෙක්ට්‍රොනික හැදලා තියෙන්නේ. transistor ඊළඟට MOSFET transistor තමයි ආරම්භය. එනවා නැති up down. ඒ කියන්නේ decimal binary ඔය කරන හැම වැඩක්ම ඒ කියන්නේ මේ ඉංග්‍රීසි අකුරු හැම එකම හැදලා තියෙන data වලින්. 0.1 කියන එකෙන් තමයි හැදලා තියෙන්නේ 0.1 කියන එක හදන්නේ transistor එකක් on off කිරීම මත. MOSFET එකක් කියන්නේ transistor එක upgrade එකක්. microchip එකක් කියන්නේ ඒව upgrade එකක්. processor PC ඔක්කොම ඒවා upgrade. ඔක්කොම on වෙන නැති වෙන on 1 2 ඒ logic ගොඩාක් එකතු වෙලා තමයි motherboard එක හැදලා තියෙන්නේ. නේද? තේරුම් ගැනීම අපහසුතාවයක් නැහැ. හරි. schematic තේරුම් ගැනීම අපහසුතාවයන් කොහොමවත් වෙන විදියක් නැහැ. 1 2 කියන එක තේරෙනවා නම් electronic අවබෝධයක් තියෙනවා නම් ඉලෙක්ට්‍රොනික බේසික් ඉලෙක්ට්‍රොනික ටික දන්නවා. ඔයගොල්ලෝ මේ ස්කීමැටික් තේරුම් ගන්න ලැච් ග්ලී ලැච් ඇඩ්වාන්ස් ඉලෙක්ට්‍රොනික කරන්න ඕනේ. ට්‍රාන්සිස්ටර් MOSFET ටිකයි MOSFET ටිකයි ස්විචින් ටිකයි ඔය ටික දැනගන්න කොමන් බේස් කොමන් එමිටර් කොමන් කලෙක්ටර් වින්‍යාස ටික දැනගන්නවා නම් බේසික් මුල්ම ටික ඉලෙක්ට්‍රොනික ටික දැනගන්නවා නම් කිසිම ප්‍රශ්නයක් නැතුව තීරණය කරගන්න පුළුවන් කොහොමද ඒක රිපෙයාර් කරන්න කියලා.
ඊළඟට කැමති අය මට කියන්න මම මේ ට්‍රාන්සිස්ටර් MOSFET ටික කරන්නම් අමතර ක්ලාස් එකක් විදියට කැමති අය කියන්න අවශ්‍ය නැත්නම් මම කරන්නේ නැහැ. එතකොට තේරුම් ගැනීම ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් හැබැයි. හරි. දැන් මෙතන තියෙනවා GFX එකේ run 3.3 voltage run to 3.3 RUN GFX. මේ IC එක නිකන් ඔයාලගොල්ලෝ නිකමට බලන්න. මේ IC එක enable voltage එකක් යනවා IC එකට 3.3 run එක. out කරන voltage එක 3.3 GPU කියලා. මොකක් හරි IC එකේ ප්‍රශ්නයක් තිබ්බොත් මේ දෙන ෂෝට් කළොත් ප්‍රශ්නයක් නැහැ. වැඩ කරයි enable signal නැතුව. මෙතන තියෙන DGPU power enable. මම මේ ස්කීමැටික් එක හැටියට කියන්නේ මේක එහෙම නොවෙන්නත් පුළුවන්. මෙතන තියෙන විදිහත් එක මේ IC එක සාමාන්‍ය විදිහට කරනවා නම් ඊට පස්සේ බලන්න GPU power enable එක මෙතන තියෙනවා on 1. on 1 කියන්නේ V in 1 එක V in out එක ෂෝට් කරන මෙතන ට්‍රාන්සිස්ටර් එකක් තියෙන්නේ. මේ තුන ඇතුළ අපි ලොජික් එක බැලුවොත් මෙතන ට්‍රාන්සිස්ටර් එකක් තියෙන්නේ. හරි. මෙතන තියෙන ට්‍රාන්සිස්ටරෙන් මෙතනට මේක අපි බේස් එක කියලා ගත්තොත් මේ ඉන්පුට් එක සෝස් ටු ඩ්‍රේන් වෝල්ටේජ් එක පාස් කරනවා. මේ ඩිස් ඇට් මාක් එකේ මේ IC එක නැතුව ඇති මං හිතන්නේ. මෙතන රෙජිස්ටර් එක දාලා තියෙනවා මෙයා කරන්ට් එක ලිමිට් කරන මෙතන රෙජිස්ටර් එක ෂෝට් කරලා පාත් එකක් විදිහට තියෙනවා කියලා මෙතන පෙන්නන්නේ. අන්න බලන්න මේ රෙජිස්ටරේ වැලියු එක වෙනස් වුණාට කමක් නැහැ 5% වෙනකන්. ඒ කියන්නේ මෙයා වෝල්ටේජ් ඩිවයිඩර් එකක් විදිහට නෙමෙයි කරන්ට් ලිමිටර් එකක් විදිහට තමයි වැඩ කරන්නේ. ඒ කියන්නේ වෝල්ටේජ් ඩිවයිඩර් කරන්ට් ලිමිටර් වල කිසිම ප්‍රශ්නයක් නැහැ. සෝරි කරන්ට් ලිමිටර් වල කිසිම ප්‍රශ්නයක් නැහැ. රෙජිස්ටර් වැලියු එක පොඩ්ඩක් වෙනස් වුණාට. ඒ කියන්නේ කිලෝ 10 තියෙන එක 10.5 කිලෝ 11 කිලෝ 12 කිලෝ උනාට ප්‍රශ්නයක් නැහැ. වෝල්ටේජ් කරන්ට් ලිමිටින් රෙජිස්ටර්ස් වල. ඊළඟ වෝල්ටේජ් ඩිවයිඩර් දාලා ඩිවයිඩර් එකෙන් එන වෝල්ටේජ් එක මොකක් හරි IC එක ෆීඩ්බැක් එකක් හරි මොන හරි එහෙම දෙයක් ගන්නවා නම් අනිවාර්යෙන් තාම නිවැරදි රෙජිස්ටර් වැලියු වගේක් දාන්න ඕනේ. මොකද එයා දශමයක් වෙනස් වුණා කියන්නේ ෆීඩ්බැක් එකේ අවුට්පුට් එක දශම අපි දැන් බලමු රොකට් එකක් අංශකයක් ඇද කරලා රොකට් එක හඳට යවනවා. එක අංශකයක් අංශකයක් කියන්නේ අපිට මේ ඕනමානෙන් බලන්නත් බැරි ප්‍රමාණයක්නේ. ඒ කියන්නේ ඊටාම අපහසු වෙන්නේ මේ කියන්නේ අංශකයක් අඳින්න. අංශකයෙන් 60 එකක් කියනවා. මේ කලා එකක් කියලා හිතන්නකෝ. ඒකක් ඇද කරලා යවනවා. සමහර පෘථිවියෙන් පිට වෙනකොටම අංශක 100ක් 200ක් විතර ඈත් වෙලා. ඒ කියන්නේ සම්පූර්ණ වටයක්ම කරගෙන්න පුළුවන් අංශක ඇද වෙන්න ගියොත්. ඒ වගේ තමයි මේකෙත් රෙජිස්ටර් වැලියු එකේ ඩිවයිඩර් එකෙන් එන අවුට්පුට් වෝල්ටේජ් එක ෆීඩ්බැක් ලයින් එකකින් ගන්නවා නම් ඒ ෆීඩ්බැක් ලයින් එකට එන වෝල්ටේජ් එක දශම ගණන් වෙනස් වුණා දශම අපි කියන 0.499 කියලා ගන්න වෝල්ටේජ් එක 0.500 502 503 වුණත් අවුට්පුට් එක වෝල්ටේජ් වෝල්ටේජ් කියන්නේ 1.02 වෝල්ට් කියනකො 1.03 1.2 1.3 වගේ වෙන්න පුළුවන්. ඒතකොට ඉතින් PCH එකේ වෝල්ටේජ් වැඩි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. පිච් වෙන්නත් පුළුවන්. ඊළඟට මෙයා තියෙනවා පවර් එනබල් එකේ මෙයා ඉන්පුට් එක ඊළඟට V bias 5 volt always line එක යනවා මෙතනට 1.5 power good එක යනවා මෙතෙන්ට on 2 හරි 1.5 power good එක මෙයා ගොඩක් දුරට GPU පැත්තෙන් එන්නත් පුළුවන් run power එන්නත් පුළුවන් මෙයාගෙන් 1.5 power good එක ආවට පස්සේ එයා V in 2 සහ V out 2 මේ දෙන්නව මෙයාගෙන් මෙයාට වෝල්ටේජ් පාස් කරන තමයි මෙයා කරන්නේ 3.3 run එක 3.3 GPU වලට කනෙක්ට් කළා 1.05 run එක 1.05 PX VDD එක 1.05 GPU එකට මාරු කළා. මේගොල්ලෝ වැඩ කරන්නේ නැත්තම් මේගොල්ලෝ මෙහෙම ෂෝට් කළත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙයා ෂෝට් කළොත් මෙතන always voltage එකක් තිබ්බොත් මෙයා එතකොට ෂෝට් කළා කියලා ඔන්න එන්නේ නැහැ. එතකොට timing sequence එකේ ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔක්කොම කලින් on වෙලා තිබ්බොත් ඉතින් ඊට කලින් on වෙන අයට ප්‍රශ්න ඇති වෙනවනේ. අන්න එතකොට එක જાති ප්‍රශ්න ඇති වෙනකොට නැත්තම් මේ IC එක හොයාගන්න බැරි නම් අපිට මෙයා ෂෝට් කළා කියලා ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඇති වෙන්නත් පුළුවන් ඇති නොවෙන්නත් පුළුවන්. අපිට ඒක චෙක් කරලා බලන්න ඒක දාලා බලන්න වෙනවා. ඒක දාන සෙක්ෂන් එකට යොදන සෙක්ෂන් එකත් එක්ක ඒක වෙනස් වෙනවා. හරි. ඊළඟ Dell එකේ power ID ගැන කතා කරන්න කියලා මට එක්කෙනෙක් කිව්වා. ඒක මම කතා කරනවා Dell එකේ power ID ගැන. ඒකත් මම white board එක කරන එක පොඩි වීඩියෝ එකක විනාඩි 10ක් 15ක වීඩියෝ එකයි. ඒකත් මම දාන්නම්.
අපි තව එකක් බලමු 1.5 රන් මගේ 1.05 ගන්න රන් පව එකක් මෙයාගේ හරි මෙන්න තියෙන තව පවර් මැනේජ්මන්ට් IC එකක් සහ MOSFET උත් එයාගේ ඇතුලේ තියෙනවා කියන්නේ LDO වගේ ඇතුලෙන් වෝල්ටේජ් හදලා තමයි අවුට් කරන්නේ බලන්න මෙයාගෙන් මෙතන පෑඩ් එකක් තියෙනවා ඕපන් ක්ලෝස් කරන්න පුළුවන් මෙයාගේ 3.3 always line එකක් එනවා 1.5 run v in එක ඒ කියන්නේ මෙයා v in කරන මේ තුනට 3.3 always line එකෙන් තමයි එයාගේ පෑඩ් එකේ අනිත් පැත්තට තමයි අපි යන්නේ 1.5 run v in කියලා මෙයා 1.5 voltage එකක් නෙමෙයි මෙයා run voltage එකේ v in එක 1.5 output හදන run voltage එකේ v in එක මෙයා 3.3 ම තමයි මෙයා pv in sv in මේ පින් තුන 9 8 9 10 තුනටම ගන්නවා එයාට ඉනබල් එකක් යනවා බලමු කොහෙන්ද ඉනබල් එන කියන්නේ මෙයා ඉනබල් එක ස්මූත් කරන්න මෙයා අරන් තියෙනවා ඉනබල් එක ඩිවයිඩර් එකක් මෙයාට දාලා තියෙනවා මෙයා පෑඩ් එක ෂෝට් කරලා තියෙනවා එතකොට මෙතන පෑඩ් එක බලන්න මෙතන SIO SLPS4 IO එකෙන් SLPS4 එනවා SLPS4 ඇවිල්ලා 1.5 run එක දැන් මෙතන SLPS4 3.3 voltage එකක් එන්නේ මෙයා මේ රෙජිස්ටර් හරහා ඇවිල්ලා තියෙනවා මෙයා SLPS4 මේ රෙජිස්ටර් හරහා දාලා තියෙන්නේ මෙයා අනිවාර්යෙන් වෝල්ටේජ් ඩිවයිඩ් එකක් ගන්න හිතලා තියෙනවා වෝල්ටේජ් ඩිවයිඩ් එකක් ගන්න ගමන්ම මෙයා වෝල්ටේජ් එක 0 කරත් ප්‍රශ්නයක් නැති වෙන තමයි මේ රෙජිස්ටරේ දාලා තියෙන්නේ. ඒ කියන්නේ මෙතන මේ මෙයා ෂෝට් වුණත් මෙතන SLPS4 0 වෝල්ට් නොවෙන්න තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් 1 මෙගා ඕම් තියෙන්නේ මේක කොහොමත් 0 ඕම් වෙන්නේ නැහැ කවදාවත් ඒක වෙන්නේ නැහැ. 1 මෙගා ඕම් තියෙනවා. මෙතන මෙයා ගොඩ දුනොත් 3.3 වෝල්ටේජ් එක යනවා ඇති මට කැල්කියුලේට් දාලා හදන්න ඕනේ එතකොට මෙතන රෙසිස්ටර් වැලියු එක දාලත් නැහැ මෙතන 1 මෙගා ඕම් කියන්නේ කොහොමත් 3.3 යනවා ඇති ගොඩ දුරට අපි එහෙම හිතමු එතකොට 3.3 වෝල්ටේජ් එක ඉනබල් පින් එකට යනවා මේ එන 3.3 වෝල්ටේජ් එක SLPS4 එකේ රෙසිස්ටර් එක අවුට්පුට් එකට අපි කියනවා 1.5 වෝල්ටේජ් එකේ රන් වෝල්ටේජ් එක ඉනබල් වෝල්ටේජ් එක කියලා ඉනබල් වෝල්ටේජ් එක 1.5 වෝල්ට් රන් වෝල්ටේජ් එක හදන එකේ ඉනබල් වෝල්ටේජ් එක මෙයා 3.3 එයාම අරන් තියෙනවා රන් ඔන් එකට රන් ඔන් එකෙන් එන්නේ එයාම තමයි මෙතනට මෙයා ෂෝට් පෑඩ් එකක් තියෙන්නේ PR 200 මෙයා නෑ ෂෝට් පෑඩ් එකක් තියෙන්නේ බලන්න මේ ඉනබල් සිග්නල් එක ආවා ඉන්පුට් එක ආවා ඉන්පුට් එකයි ඉනබල් සිග්නල් එක ආවා නම් මෙයා ග්‍රවුන්ඩ් එකක් හදලා තියෙනවා මෙයා not connection යන්නේ නැහැ ෆීඩ්බැක් එක අමතක කරලා දාන්න මෙන්න මෙතන LX වලින් කියන LX කියන්නේ මෙයා ගොඩක් දුරට ඉන්ඩක්ටර් කියන්නේ මේ MOSFET වල අවුට්පුට් මෙයා තියෙන ඉන්ටර්නල් MOSFET මෙයා ලොජික් එක මම දැකලා නැහැ බලන්න ඕන ලොජික් එක එහෙම වුණොත් අපි ඒක බලමු SYN 470 DBC SYN 470 DBC එහෙම ගන්න නැද්ද විකුණන කට්ටිය විතරයි එන්නේ ඩිස්ට්‍රිබියුටර්ස්ලා විතරයි එන්නේ බලමු සනාසියත් විතරක් ගහමු මොනවද දන්නේ පොඩ්ඩක් බලමු අපි එතන IC එක නම් හරි ඔන්න මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා ඒකේ
ඕල් ඩේටා ෂීට් මේ ළඟකදී ඩවුන් වෙලා තිබ්බ සයිට් එක. මොනවා හරි ප්‍රශ්න තියෙනවද දන්නේ නැහැ. ඔව් සර්වර් එක රෙස්පොන්ස් කරන්නේ නැහැ. ඕනේ ඒක බලන්න පස්සේ බලමු අපි වැඩක් නැහැ දැනට. හරි. මෙතන LX කියන්නේ MOSFET වල output තමයි ගොඩක් දුරට. එයා එතකොට 1.5 run voltage එක ගන්නවා. මෙයා එනවා නම් TP මෙයා ground. මේ දෙක කනෙක්ට් කරලා නැහැ. feedback එක මෙතන බලන්න divide එකක් තියෙනවා මෙතන. ලස්සන divide එකක් තියෙනවා මෙතන පේනවද? බලන්න මෙතන අපි divide එක අපි බලමු නිකන් 36.1යි 20යි මෙයා එනවා